नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संपप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि පිළිතුරුනි අප පසුගිය දිනෙහි ඒ කර්ම පිළිබඳවයි කතා කළේ. ඒ කාමාවචර කර්ම පිළිබඳ විස්තරය අපි අවසන් කළා. ඊළඟට මහග්ගත කර්ම නැත්නම් රූපාවචර අරූපාවචර කර්ම පිළිබඳවයි කියන්නට තිබෙන්නේ. ඒන් රූපාවචර කුසල කර්මය ඒ දක්වනවා प्रथम ध्यान रूपावचर कुशल कर्म एक देवदारू वेනවා පරිත්ත මජ්ක්‍ධිම පණීත කියන මේ ભેදයෙන් ඒ රූපාවචර කුසලය ඊතරම් නොවඩන ලද්දක් වූ කල්හි ඊට කියනවා පරිත්ත කියලා. ඊට වඩා දියුණු කරන ලද්ද රූපාවචර කුසලය මධ්‍යම වශයෙන් දක්වනවා. ඒ අර ආවජ්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන පච්චවෙක්කන කියන ඒ වශීතාවයන්ගේ වශයෙන් බොහොම හොඳටම පුරුදු කරන ලද රූපාවචර ප්‍රථම ධානය ඒ ප්‍රණීත වශයෙන් වැඩුවක් කියලා. එහෙම භේදයක් තිබෙනවා පරිත්ත මධ්‍යම අප්පමාන පණීත කියලා. පරිත්තං භාවිත්වා මධ්‍යමං භාවිත්වා පණීතං භාවිත්වා ඒ පරිත්ත වශයෙන් වැඩූ ප්‍රථම ධානය භ්‍රම පාරිසජ්ජෙහි ඉපදවීමටයි ශක්තිය තිබෙන්නේ. ඒ ප්‍රථම ධාන භූමි තුනක් දක්වනවා. භ්‍රම පාරිසජ්ජ, භ්‍රම පුරෝහිත, මහා භ්‍රම කියලා. ඒන් පරිත්ත රූපාවචර ප්‍රථම ධානය භ්‍රම පාරිසජ්ජෙහි උපදවන අතර ප්‍රතිසන්දි ගෙන දෙන අතර මධ්‍යම වශයෙන් වැඩූ ප්‍රථම ධානය භ්‍රම පුරෝහිතෙහි ප්‍රණීත වශයෙන් වැඩූ ප්‍රථම ධානය මහා භ්‍රමෙහි උපදවන. ඊළඟට අභිධර්ම 9 නැත්නම් පංචක 9 රූපාවචර ධාන පසක් දක්වනවානේ. ඒ සූත්‍රාන්ත ක්‍රමයේ හැටියට දක්වා තිබෙන්නේ ධ්‍යාන 4යි. ඒ රූපාවචර ධ්‍යාන ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය. ඒ නිසා මේ රූපාවචර ධ්‍යාන අතුරෙන් ද්විතීය ධ්‍යානයයි තෘතීය ධ්‍යානයයි කියන මේ දෙකම සමාන විපාකයක් ගෙන දෙන්නේ ද්විතීය ධ්‍යාන භූමියේ. අපි රූපාවචර ද්විතීය ධ්‍යානය ඉගෙනගෙන තිබෙන්නේ
විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධ්‍යාන කුසල් සිතෙහි කියලා. තෘතිය ධ්‍යානය ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත තතිය ධ්‍යානය. චතුස්කණයේ හැටියට ප්‍රථම ධ්‍යානය අංග 4කින් අංග 5කින් යුක්ත වන අතර අංග 5යි කීවේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන අංග 5න් යුක්ත වන අතර ဒုတိ ය ධ්‍යානය විතක්ක විචාර දෙකෙන්ම දෙකම දුරු කොට පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධ්‍යානය වේ. ඒ නිසා තමයි ဒုတိ ය ධ්‍යානය තෘතිය ධ්‍යානය පංචකණයේ දක්වන ဒုတိ ය ධ්‍යානය තෘතිය ධ්‍යානය ඒ පරිත්ත වශයෙන් වැඩි විට ඒ නිසා ඒ නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තා ලබන ප්‍රතිසන්දිය පරිත්තාභේ ප්‍රතිසන්දිය ගෙන දෙනවා. මධ්‍යම වශයෙන් වැඩි ဒုတိ ය ධ්‍යාන තෘතිය ධ්‍යානය අප්පමානාභේ ප්‍රතිසන්දි ගෙන දෙනවා. ඒ කියන්නේ විපාක ගෙන දෙනවා. ප්‍රණීත වශයෙන් වැඩි වූ ဒုတိ ය ධ්‍යාන තෘතිය ධ්‍යානය ආභස්තර. ඒ ဒုတိ ය ධ්‍යාන භූමි තුනක් තිබෙනවා. පරිත්තාභය, අප්පමානාභය, ආභස්තරය කියන්නේ. පරිත්තාභේයි ဒုတိ ය ධ්‍යානය හා තතිය ධ්‍යානය පරිත්ත වශයෙන් වැඩි වඩා ඒ නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තා පරිත්තාභේයි උපදිනවා. පරිත්තාභේයි ප්‍රතිසන්දි ගන්න. එතකොට මේ පරිත්තාභේයි ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එක්කෙනෙකුට ලැබෙන්නේ ဒုတိ ය ධ්‍යාන විපාක. ඒ පංචකණයේ දැක්වෙන ဒုတိ ය ධ්‍යාන විපාකය. අනිත් එක්කෙනාට ලැබෙන්නේ තතිය ධ්‍යාන විපාක. ඒ නිසා ඒක ඇතුළත් වන්නේ අර සංඥාවේ තිබෙන වෙනස්කම. නානත්ත් සංඥාවක්. එක සංඥාවක් නෙවෙයි. ဒုတိ ය ධ්‍යාන සංඥාවයි තෘතිය ධ්‍යාන සංඥාව. ඒ ဒုတိ ය ධ්‍යාන තෘතිය ධ්‍යානයන් පරිත්ත වශයෙන් වඩා පරිත්තාභේ, මධ්‍යමයේ වශයෙන් වඩා අප්පමානාභේ, ප්‍රණීත වශයෙන් වඩා ආභස්තරේ. ඒ විපාක ලබනවා. අප දන්නානේ එහි විපාක වශයෙන් ලැබෙන්නේ දැන් මේ රූපාවචර අරූපාවචර කුසල් කාමාවචර කුසල් මෙන් නොවේ. කාමාවචර කුසල් අසදෘශ්‍ය විපාකත් උපදවන. අසදෘශ්‍ය කියන්නේ Tamanට සමාන නොවන විපාක. ඒ රූපාවචර අරූපාවචර කුසල් වලින් උපදවන විපාකය Tamanට සමාන. ඒ සදෘශ්‍ය විපාක උපදවන. සමාන විපාකයෙන් දැන් ප්‍රථම ධ්‍යාන කුසලයේ ප්‍රථම ධ්‍යාන විපාක. එහෙම නෙවෙයි කාමාවචර කුසල් ඊට වෙනස් විපාකත් උපදවන. වෙනස් විපාකයේ කීවේ දැන් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත උපදවාගත් තැනට එය බලවත්සේ දියුණු කර නොගත්තොත් ඒක ත්‍රි හේතුක හෝමක එකක් වෙනවනේ. එතකොට ප්‍රතිසන්දි විපාක වශයෙන් ගෙන දෙන්නේ ද්වි හේතුක විපාක. එතකොට ඒක සදෘශ්‍ය නෙවෙයි අසදෘශ්‍ය විපාක. එහෙම නෙවෙයි රූපාවචර අරූපාවචර කුසල. ඒ නිසානේ දැන් රූපාවචර අරූපාවචර කුසල වලින් උපදවිය හැකි ලබා දෙන විපාක තිබෙන්නේ නැත්නම් ඒ විපාකයන්ගේ කෘත්‍ය තිබෙන්නේ තුනයි. ඒ විපාක ප්‍රතිසන්දි භවාංග චුති. ඒ හැර වෙන විපාකයක් ගෙන දීමට පුළුවන් කමක් නැහැ. දැන් රූප භූමියේ යුවන් ඒ අය චක්කු විඥාන සිත් උපදිනවා නම් ඒ චක්කු විඥාන සිත් උපදින්නේ රූපාවචර කුසල බලයෙන් නෙවෙයි. ඒ රූපාවචර කුසලයෙන් චක්කු විඥාන උපදවට නෙවෙයි. චක්කු විඥානය ලැබෙන්නේ කාමාවචර කුසලයෙන් හෝ ඇතැම් විටක කාමාවචර අකුසල වලට ඇතුළත් අකුසලයක් වෙන්නට පුළුවන්. ඒ අකුසල විපාක චක්කු විඥානයක් තියෙනවා, අකුසල විපාක චක්කු විඥාන. අනේ විදිහට ඒ ධානයේම විපාක වශයෙන් ගන්න විට ධානයෙන් ගෙන දෙන විපාකය සමාන විපාක. ඒකයි තථා ဒုတိ ය ඥානං තතිය ඥානං ච පරිත්තං භාවිත්වා පරිත්තාභේසු මජ්ක්‍ධිමං භාවිත්වා අපමානාභේසු. මධ්‍යම වශයෙන් වැඩි වූ ဒုတိ ය තෘතිය ධාන යන්ගේ විපාක අප්‍රමාණාභේ ලැබෙනවා.
අප්පමානාභ කියන ඒ බ්‍රහ්ම ලෝකෙහි පනීතං භාවිතා. ඒ ဒုတိ ය ධානය හා තෘතිය ධානය ප්‍රනීත වශයෙන් වඩා ආභස්සරේ. ආභස්සර බ්‍රහ්ම ලෝකෙ. ඊළඟට චතුත්ථ ධානං පරිත්තං භාවිත්වා පරිත්ත සුභේස්. ඒ චතුර්ථ ධානය පරිත්ත වශයෙන් වැඩි තැනැත්තේ පරිත්ත සුභේයි. මධ්‍යම වශයෙන් වැඩි තැනැත්තේ අප්‍රමාණ සුභේයි. ප්‍රණීත වශයෙන් වැඩි තැනැත්තේ සුභකින්නෙහි. ඒ පරිත්ත සුභ, අප්‍රමාණ සුභ, සුභකින්න. ඒ තතිය ඥාන භූමි තුන. ඊළඟට පංචම ඥාන භාවිත්වා වේහප්පලේස. පංචම ඥානං භාවිත්වා වේහප්පලේ චතුත්ථ ඥාන භූමිය. ඒ පංචම ඥානයේ වඩා වේහප්පලෙහි උපදින. ඒකට පංචම ඥාන යට ඇතුළත් භූමි තිබෙනවා. ඒ කියන්නේ පංචම ඥානය උපදවා ගත් අයට ඒ අය උපදින ස්ථාන වශයෙන් දක්වන්නට තිබෙන්නේ වේහප්පලේ. වේහප්පලේ පංචම ධානය වැඩි වූ තැනැත්තෝ උපදින තැන. ඊළඟට තමේව සංඥා විරාගං භාවිත්වා අසඤ්ඤ සත්‍යේසු. දැන් අනිත් ධ්‍යාන පිළිබඳව පරිත්ත මධ්‍යම ප්‍රනීත කියන මේ ભેදය අනුව ලැබෙන විපාකය ඒ බ්‍රහ්ම ලෝකවල කියලා දැක්වනේ. එහෙම එකක් නෑ මෙතන. පංචම ධ්‍යානය පිළිබඳව. ඒ පංචම ධ්‍යානය වඩලා ඒ නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තේ උපදින්නේ වේහප්පලයේ කියන. ඒ චතුර්ථ ධ්‍යාන භූමි තිබෙනවා 7ක්. සුද්ධාවාස පහත් ඇතුළත් වන්නේ ඒකට. ඒ චතුර්ථ ධ්‍යාන භූමි වලටයි යත් ඇතුළත් වන්නේ. නම් සුද්ධාවාසෙහි උපදින්නේ නැහැ. ප්‍රත්‍යඥයෝ සෝවාන් සකෘදාගාමි උපදින්නේ නැහනේ. නමුත් ඒක මේ කියන පංචම ධ්‍යානයේ වැඩි වූ අනාගාමීන් උපදන අතන. ඒ පංචම ධ්‍යානය වඩලා වේහප්පලේ උපදින. වේහප්පල. ඒ පංචම ධ්‍යානයේ ඇති තැනැත්තා ඒ සංඥා විරාග වශයෙන් වැඩුවා. සංඥා විරාග ඒ කියන්නේ ධ්‍යානයේ උපදවා ගන්න. ඒ උපදවාගෙන සිතේ දෝෂ දැකලා සිත දුරු කරන්නට සිත නැත්නම් ඒ භවය හොඳයි. එහෙම සිතේ දුරු කිරීම අපේක්ෂා කොට සංඥාව නැති කිරීමට සිත නැති කිරීමට භාවනා. ඒ කියන්නේ සිත නැවත නැවත ඇති කරන. සිතින්ම තමයි ඒක ඇති කරගන්නේ. කියන්නේ භාවනා කරලා ඒක මේ ශාසනික භාවනා පිළිවෙතෙහි යෙදී කෙනෙකු ලබන්නට බලාපොරොත්තු වන තැනක් නෙවෙයි. මොකද දැන් ශාසනය යමෙක් පිළිගත්තා නම් බුද්ධ ශාසනය ඒ පිළිගත්ත තැනැත්තා අසඤ්ඤ සත්වයේ සලකන්නේ කෙනෙක් නොයිපදිය යුතු තැනක්. මොකද එහි ඉපදිලා කළ යුතු දෙයක් නැහැ. ඒ ගත කරන මහා කල්ප 500 ඒ කිසි වැඩකට නැතිව ගත වෙන. වැඩකට නැතුව. ඒ ශාන්ත ස්වභාවයක් නම් තිබෙනවා. ඒ කියන්නේ සිත නැහැ. ඒ කර්මය නිසා හටගත්ත කර්මජ ශරීරයක් තිබෙනවා. ජීවිත නවක රූප කලාපය. එතන ලැබෙන උතුජ කලාප තිබෙනවා. ඒ චිත්තජ ආහාරජ කියන ඒවා නැහැ. ඒ ශබ්දය ලැබෙන්නේ නැහැ. ඒ සද්දෝ චිත්තෝ තුජෝ කියලා කියනවනේ. ඉතින් කොටින් කියනවා නම් හරියට මේ නොමරණු අය සිටින්නේ. ඒ මරන්නේ නැහැ. නමුත් සිත නොමරණු අයට සිතක් තියෙනවානේ. ඒ සිත නිසා යම් යම් ක්‍රියා කරනවා. දකින්නවා, ආහනවා, සමහර විටක යන්නේනේ එකක් කරන්නට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අඩු ගානේ ඉන්න තැනවත් එහාට මෙහාට දඟලත හැකිනේ. එහෙම කිසිවක් නැතිව එකාකාරව ඒ අයව දක්වා තිබෙන්නේ මේහිදී යම් ඉරියව්වකින් චුත වී නම් ඒ ඉරියව්වෙන්මයි එතන ඒ ශරීරය පහළවන්නේ.
ජීවත් වන සත්වයෙක්, නිකම්ම සත්වයෙකුත් නෙමෙයි බ්‍රහ්මයෙක්. බ්‍රහ්මයෙක්. නමුත් ඒ ජීවත් වුණත් සිත නැතිවයි ජීවත් වන්නේ. සිත නැතිව. ඒ සිත නැතිව ජීවත් වන නිසා මේ කයින් නැත්නම් හුදු කයින් පවණක් කළ හැකි භාවනාවක් නැහැ. භාවනාවක් කරන්නට නම් ඒ සිතක් තියෙන්නට ඕන. ඇතැම් විටක කය නැතිව සිත විතරක් ඇති භවයක වුවන් භාවනාව කළ හැකියි. ඒ නිසා තමයි දැන් ආකාසානංචායතනේ උපන්න බ්‍රහ්මයාට එතන සිට ඊට ඉහළ ධානය උපදවාගෙන විඥානංචායතනයට යත හැකියි. ආකින්චඤ්ඤායතනයට යත හැකියි. නේව සංඥා නාසඤ්ඤායතනයට යත හැකියි. ඒ සිත තිබෙන නිසා. දැන් මේ තැනත්තාට සිතක් නැහැ. ඒ නිසා ඒ කය කිසිදු වැඩකට යොදන්නට බැරි. කයක් වශයෙන් මහා කල්ප 500ක් පවතින. මහා කල්ප 500. ඒ 500ගේ ඇවෑමෙන් එතන ඒ ධානයේ බලය තිබෙන්නේ ඊතරම් කාලයක් විපාක දෙන්න. ඒ කියන්නේ ඊතරම් කාලයක් මේ අසඤ්ඤ සත්‍යෙහි උපදවා ඒ භවය පවත්වන්නට ශක්තිය අර සංඥා විරාග වශයෙන් වැඩි වූ පංචම ධානයෙහි තිබෙනවා. ඒ නිසා මේ මහා කල්ප 500 එහි ගත වෙනවා. ගත වෙලා යම්කිසි දවසක එතනින් චුත වෙනවා. ඒ මහා කල්ප 500 ගෑමේ චුතවන්නේද ඒ ශරීරයමයි පහළවන්නේ ප්‍රතිසන්දියක් වශයෙන් පහළවන්නේ ශරීරය. ඒක රූප ප්‍රතිසන්දියක්. අරූප ප්‍රතිසන්දියක් නෙවෙයි. රූප ප්‍රතිසන්දිය. ඉතින් ප්‍රතිසන්දියේ වශයෙන් ලැබුණේ රූපය නම් ඒ රූපයම තමයි. ඒ රූපය පිළිබඳව භවාංගයක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ භවාංග කියන්නේ සිත පිළිබඳ එකක් නේ. රූපය ප්‍රතිසන්දියේ කියලා රූපය දක්වනවා එතන. රූපමේව පටිසන්ධි හොති. ඒ මොකද මේ මෙතනින් ගිලිහුනේ, ඒ කියන්නේ මේ භවයෙන් ගිලිහුණානේ. මේ භවයෙන් ගිලිහුණු ඒ චිත්ත පරම්පරාව යර ධ්‍යාන ශක්තිය හේතු කොටගෙන Taman පුරුදු කළේ ධ්‍යානය සිත උපදවා ගන්නට නෙවෙයි, සිත දුරු කරන්නට. ඒ නිසා චුතියට අනතුරුව සිත් උපදින්නේ නැහැ. නමුත් මේ කර්මය බලවත් එකක්. පංචම ධ්‍යාන කුසල කර්මය. ඒ පංචම ධ්‍යාන කුසල කර්මය බලවත්. නමුත් ඒ වැඩිවේ ඔය බාහිරකයන්ගේ නැත්නම් මේ බුද්ධ ශාසනය නෙවෙයි, ඔවුන් වෙන ශාසනයක් පිළිගත්තේ. ඒ නිසා ඔවුන්ට උගන්වන පරිදි ඔවුන් ඉගෙන ගත්ත පරිදි ඔවුන් සලකනවා. ඒද මෝක්ෂය හැටියට. මෝක්ෂය. ඒක නිසා සිත නැති වූ ඒ භවයේ බලාපොරොත්තුෙන් ඒ සංඥාව දුරු කරනවා. ඉතින් ඒක බලවත් කර්මයක්. ඒක නෙවෙයි හැම දිනාටම යන්නත් බෑ එතනට. පංචම ධානයම උපදවා ගන්නට ඕන. ඒ උපදවාගෙන සංඥා විරාග වශයෙන්. ඒ කියන්නේ සිත දුරු කිරීම. ජීචිත්තං සිත එපා කිරීම. ඒ නිසා ධානයේද බලයක් තිබෙන බැවි සිත නැති වූ කයක් ලබා දෙනවා. ඒ සිත නැති වූ කය ඉතින් ඒ ධානයට සරිලන විදිහේ භවයක වෙන්න එපා. එහෙම නැත්නම් මිනිස් ලෝක ලැබෙනවා කියන්නට ඕනනේ. සිත නැති කය. එහෙම සිත නැති කයක් ලබන්නට මෙහි නැහැ. සිත නැති කයක් එහි ලබා දෙන්න. මේ මහා කල්ප 500ක් සිත එතනින් චුතවන විට එතනින් චුතවන්නේද සිත. ඒ දැන් කොයි අවස්ථාවකදී හෝ කාලයේ හෝ චුතියක් වෙනවා නම් ඒ චුතිය චිත්තක්ෂණයක වශයෙන් දක්වනවා නම් චිත්තක්ෂණයක කාලයක් චුති වශයෙන් තියෙන. ඒ චුති ක්ෂණයට අනතුරුව මොකක්ද වන්නේ? අර නවත්වා දැමූ සිත උපදිනවා. සිත උපදින. ඒ සිත කොහෙද උපදින්නේ? ප්‍රතිසන්දි ගන්න භවයේ. දැන් මොකද එතන සිට යන්නට බෑනේ වෙන තැනකට. එතනින් චුත වෙලා බ්‍රහ්ම ලෝකයකට යන්න බෑ. එතනින් චුත වෙලා එන්නට ඕනේ කාම ලෝකයටම. කාම ලෝකෙත් නේ කාම ලෝකෙහි ප්‍රතිසන්දි ගන්නට සිත නැතුව බෑ. අර ධ්‍යාන බලයෙන් නවත්වා දැමුණු සිත. අර චුතිසිතේට අනතුරුව. ඒ කියන්නේ මේ භවයේ චුතිසිතට අනතුරුව ඒ භවයේ ලබන ප්‍රතිසන්දිය. ඒක චිත්ත ප්‍රවෘත්තියක් නෑ. චිත්ත ප්‍රවෘත්තියක් නෑ.
අර ධ්‍යාන බලයෙන් නවත්වා දැමූ ඒ චිත්ත පරම්පරාවේ මේ චිත්ත පරම්පරාවේ ඒ චිත්ත පරම්පරාවේ ඊළඟ සිත උපදිනවා. ඊළඟ සිත වශයෙන් උපදින්නේ ප්‍රතිසන්දි සිත. එතන චුතිසිතක් ඇති වෙනවා. ඒ චුතිසිත කලින් නැති වුණා. කලින් භාවේ මෙතන නෑ. මෙතන ඒකනේ රූපයේමයි චුතිය වන්නේ. ප්‍රතිසන්දිය වූයේ රූපය, චුතිය වන්නේ රූපය. එතන චුතිය වන්නේ. නමුත් ඒ අසඤ්ඤ සත්‍යයේ උපදින්නට කලින් ලැබුණු චුතිසිතේ අනන්තර සමානන්තර නත්ති විගත අනන්ත රූප නිස්සය කියන මේ ඒ සියලුම ප්‍රත්‍යශක්තියින්ගේ උපකාරය ලැබ එතරින් ගිලිහි ඊළඟට ලැබෙන ප්‍රතිසන්දිසිතට ඒ උපකාරය ලැබ ඊළඟ ප්‍රතිසන්දිසිත උපදිනවා. ඒ කාමාවචර කුසල කර්මයක විපාකයක් වශයෙන්. ඔව් මිනිසෙක් වෙලා හෝ දෙවියෙක් වෙලා උපදින්නේ. පායන්නේ. අපාය බ්‍රහ්මලෝක වලින් චුත වූ හැටියේම අපායට යන්නේ නැහැ කෙනෙක් කවදාවත්. ඒ බ්‍රහ්මලෝකෝත්පත්තිය කෙනෙක් ලබන්නේ සාමාන්‍ය කුසලයකින් නෙවෙයිනේ. ඒ අසඤ්ඤ සත්වය එහෙම සිත නැති නිසා අහේතුක භවයක් කියා දක්වතන් ඒ දුර්වල කුසලයක බලයෙන් යන්නට බෑ එතෙන් වල. ඒ කියන්නේ කාමාවචර කුසල් වල මොන විදිහේවත් කොයිතරම් දියුණු කරගත්ත කාමාවචර කුසලයකින්වත් බ්‍රහ්ම ලෝකෝත්පත්තියක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා කාමාවචර ධර්මම දක්වන්නේ පරිත්ත ධර්ම කියලානේ. පරිත්ත මහත්ගත කියලා ඒ ભેදයේ තියෙන්නේ. පරිත්ත මහත්ගත. ඒවා හරියට වඩා පහ. මේවා උපදවා ගන්නෙම අර නීවරණ යටපත් කරලා, නීවරණ දුරු කරලා ඒ දෘෂ්ටියේ වරද හේතු කොටගෙනයි ඒ තැන හොඳයි කියලා එහෙම තැනක් හොඳයි මෝක්ෂයයි කියලා උන් සලකන. මේ ඒකත් නිකම්ම කෙනෙකු දැන් ඒ අය වුණත් එහෙම පිටින්ම මහා මෝඩයි කියලා කියන්නවත් බෑ. කියන්නවත් බෑ. මොකද ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේකුමයි මේක උපදවන්නේ. තියෙන මෝඩකමක් තිබෙනවා. මොකද්ද මෝඩ අවිද්‍යාව තිබෙනවා. අවිද්‍යාවෙන් වුන්ට පෙන්වන්නේ එතන හොඳ තැනක් ඒක මොක්ෂය කියන්නේ. ඒකයි වරද. ඒකයි දෘෂ්ටියේ තියෙන වැරද්ද තේරුම් ගන්න. මේ දෘෂ්ටිය ඒ නරක වන්නට හේතුව ඉතින් අයිමත් බහිනකොට ඉන්නේ අවිද්‍යාව තමයි. අවිද්‍යාව කියන එක තිබෙන තුරු මිනිස් කොයි සත්‍යයක් හොඳ කරන අවස්ථාවක් තියෙනවා නරක කරන අවස්ථාවක්. පින් කරනවා පව් කරනවා. පින් පව් දෙකම කිරීමේ ශක්තිය මූලික ශක්තියක් හැටියට දක්වන්නට පුළුවන් අවිද්‍යාව. අවිද්‍යාව අනුසය. ඒ නිසානේ දැන් ඒ தત્ත්වයේ එහෙම පිටින්ම වෙනස් වන්නේ අවිද්‍යාව නැති කිරීමෙන්නේ. දැන් රහත් වුණාට පස්සේ කුසල් කෙරෙන්නෙත් නැහැ අකුසල් කෙරෙන්නෙත් නැහැ. නෑ ඒකේ වෙනසක් තියෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදුනම තියෙන தત્ත්වය නිරෝධයේදී සිත දුරු කළාට එතනත්තායි නිරෝධ සමාපත්තියට සමවැදුණු තැනත්තායි කියන්නේ ඒ සමවදින්නට පුළුවන් වන්නේ අනාගාමී රහත් කියන මේ தත්වයන්ට පැමිණුණු කෙනෙක්ට. අනාගාමී රහත් අෂ්ට සමාපත්තිලාභී. අනාගාමී රහත් තුනත් බෑ නිරෝධ සමාපත්තියට සමවදින්නට අෂ්ට සමාපatti නැත්නම්. අෂ්ට සමාපatti තිබුණත් නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ අනාගාමී හෝ රහත් නොවේ නම්. එතකොට අනාගාමී රහත් එයින් අදහස් කරන්නේ ඒ දෙදෙනා වහන්සේම නිර්වාණය සාක්ෂාත් කළ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ආර්ය පුද්ගලයා. මේ අසඤ්ඤ සත්‍යයේ ඉපදින්න පුද්ගලයා අනාර්ය. ආර්ය පුද්ගලයෙක් නෙමෙයි ඒ ප්‍රත්‍යඥයෙක්මයි. සිත නැහැ අසඤ්ඤ සත්‍යයේ. අසඤ්ඤ සත්‍යයේ සිත නැහැ. නිරෝධ සමාපත්තියේ සිත නැහැ. ඒක හරි. නෑ දෙකම එක නෙවෙයිනේ. එතන තියෙන්නේ නිරෝධ සමාපත්තියට සමවැද සිටින තැනත්තාට උපදන රූප තිබෙනවා. ඒ කියන්නේ කර්මජ රූප තිබෙනවා. ජීවිතේන්ද්‍රියත් සහිත උතුජ රූපයි කියන ඒවා ලැබෙනවා. తాවකාලික වශයෙන් සිත නිරුද්ධ කරලා. දැන් අසඤ්ඤ සත්‍යයේ උපදින එක්කෙනාගේ අර දැන් කර්මජ රූපේ කියන ඒවායේදී චක්කු සෝත ගාන ජීවහා කාය කියන ඒවා නිරෝධ සමාධිය. මනුෂ්‍ය ලෝකේ නිරෝධ සමාපත්තියට සම්පූර්ණ කෙනෙක් නම් ඒ රහතන් වහන්සේ වානාගාමීන් වහන්සේ තිබෙනවා
ඒ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ චක්ෂුරේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය ආදී ඒවා කිසිවක් නැති වෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ. ඒවා සිරිත් පරිදි ඒවා පුරුදු නියම විදිහට පැවතගෙන යනවා. ඒ කර්මජ රූප. සිතයි ඒ සිත නිරුද්ධ කොට තිබෙන කාලය තුලදී චිත්තජ රූපයි සිතේ හට ගන්නා චෛතසිකයි. ඒක සිතත් චිත්ත චෛතසිකත් චිත්තජ රූපත් කියන ඒවා නෑ. ඒකට කර්මජ රූප තිබෙනවා, උතුජ රූප තිබෙනවා. මේ ආහාරජ රූප මිනිස් ලෝණ ආහාරජ රූපත් තිබෙනවා. ඒ වෙන සමානකමක් තියෙනවා දෙදෙනාගේ. සමානකමේ කීවේ එතනත් කර්මජ රූප තිබෙනවා, මෙතනත් කර්මජ රූප. එතනත් සිතයි චෛතසිකයි නෑ, මෙතනත් සිතයි චෛතසිකයි නෑ. සිතයි චෛතසිකයි නෑ. එතන ආහාරජ රූප ධර්මයන්ට කොහොමදත් නෑනේ. මෙතන නම් ආහාරජ රූප තිබෙනවා. එහෙම ගත්තම සමාන තත්ත්වයක් තිබෙනවා. ඒ සමානත්වයක් තිබුණාට නිවන අරමුණු කරපු පිරිසක් නෙවෙයි. නිවන අරමුණු කළ කෙනෙක් කවදාවත් එතනට යන්නේ නැහැ. ආර්ය උපදින්නේ නැහැ. ඒ නිසා අරියානෝපලබ්ධන්ති අසඤ්ඤාපාය භූමිසු. ආර්යව ලැබෙන්නේ නැහැ. අසඤ්ඤ සත්‍යෙහි සතර අපායි. අසඤ්ඤාපාය භූමිසු. ඉතින් ඒ වෙනස තියෙනවා. මේ වෙනසයි කීවේ ඒ නිවන් දුටු අය නෙවෙයි. අනාර්යයන් නැත්නම් ප්‍රත්‍යඥ පුද්ගලයන් අසඤ්ඤ සත්‍යයේ උපදින්නේ. ඒ අසඤ්ඤ සත්‍ය භක්මයාගේ නිරෝධ සමාපත්තියට සමවද වෙනු අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේගේ ඒ චිත්තචෛතසික චිත්තජ රූප කියන මේවා නැති බැවින් සමානකමක් තිබෙනවා. සමානකමක් එහෙත් එහෙම සමානකමක් තිබුණාට අර නිරෝධ සමාපත්තිය නෙවෙයි. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නට අනුගමනය කරන පිළිවෙතක්. ඒක අර සමත බල විපස්සනා බල කියන දෙකම තිබෙන්නට ඕන. සමත බලයේ ධ්‍යාන ලබාගෙන තිබෙන්නට ඕන. විදර්ශනා බලය නිසා අනාගාමි රහත් කියන මේ තත්වයන්ට පැමිණ සිටින්නට. එහෙම කෙනෙකුට මිසක නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. ධ්‍යානය. ධ්‍යානය විතරයි. මාර්ගඵල නැහැ. නිකම් ප්‍රත්‍යඥයෙක් නිසා මෙහාට එන්නේ අපහ. දැන් අනාගාමී කෙනෙක් එහි උපන්නා නම් එන්නේ නැහැ. ඒ කියන්නේ එහි නෙමෙයි අනුතරක්ම ලෝකයක උපන්නා නම් ආපහු මෙහි එන්නේ නැහැ. එතකොට අසඤ්ඤ සත්වය එහෙමයි දක්වන්නේ. ඒ පංචම ධානය වඩලා වේහප්පලෙහි එය සංඥා විරාග වශයෙන් වඩලා අසඤ්ඤ සත්වෙහි කියන. අනාගාමී ඊළඟට කියනවා අනාගාමී පන සුද්ධාවාසයේසු උපජ්ජන. අනාගාමී වූ සුද්ධාවාසෙහි උපදිනවා. සුද්ධාවාස තිබෙනවා පහ. ඒ සුද්ධාවාස ඒ සුද්ධ සත්වයන්ගේ ආවාසය. සුද්ධ සත්වයන් වාසය කරන තැන කියන තේරුමයි සුද්ධාවාස කියන්නේ. ඒ කවුද මේ සුද්ධ සත්වයෝ? අනාගාමී වූ රහතන් වහන්සේ. අනාගාමී වූ මෙහිදී අනාගාමීව නැත්නම් වෙන තැනකදී දිව්‍ය ලෝකයේදී වූ අනාගාමීව සුද්ධාවාසෙහි උපදිනවා. ඒ ඉපදුනාම එහිදී රහත් වෙනවා. සුද්ධාවාසෙහි ඉපදුන අනාගාමීන් වහන්සේ එහිදී රහත් වෙනවනේ. එතකොට සුද්ධාවාසෙහි වාසය කරන්නේ ඉන්නේ කවුද කියලා ඇසුවොත් පුද්ගලයන් වශයෙන් ලැබෙනවා 3 දෙනෙක්. 3 දෙනෙක් ලැබෙනවා. අනාගාමී ඵලස්තය, අරහන් මාර්ගස්තය සහ ඵලස්තය. කියන්නේ අරහන් මාර්ගයට පැමිණෙන්නේ එහිදීනේ. ඒකට අරහන් මාර්ගස්තය කියන ඒ පුද්ගලයා ඊට අනුතුරුව අරහත් ඵලය ලබනවා ඵලස්තය. පුද්ගලයන් වශයෙන් 3 දෙනෙක් එහි ලැබෙනවා. අනාගාමී වහන්සේ නැත්නම් අනාගාමී ඵලස්තය, රහතන් මේ අරහන් මාර්ගයට පැමිණෙන තැනැත්තා අරහන් මාර්ගස්තය හා අරහත් ඵලයට පැමිණි රහතන් වහන්සේ නැත්නම් අරහන් ඵලස්තය කියන ඒ 3 දෙනා. මේ සුද්ධාවාස පහක් තිබෙනවා. අවිහාතප්ප, සුදස්ස, සුදස්සී
අකනිට්ඨ කියලා. එයින් ඒ සුද්ධාවාසයේ උපදින සුද්ධාවාසයෙන් අවිහෙහි උපදින්නේ ශ්‍රද්ධාධිකයාය කියලා දක්වනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම පසක් දක්වනවානේ. සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය කියලා. අනේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සමහර කෙනෙකුගේ ශ්‍රද්ධාව අන්‍ය ඉන්ද්‍රියයන්ට වඩා අධිකයි. අධික ශ්‍රද්ධාව ඇති. ශ්‍රද්ධාව අධිමාත්‍ර වූ අනාගාමීන් වහන්සේ මේ පංචම ධ්‍යාන ලාභී නම් උපදිනවා අවිහෙහි. අතප්පෙහි උපදින්නේ වීර්‍යාධික. වීර්‍ය අධිමාත්‍ර. වීර්‍ය උත්සන්න. මේ වීර්‍ය විරීන්ද්‍රිය බලවත් වූ ඥානාගාමී වහන්සේ අතප්පේ. සතින්ද්‍රිය බලවත් වූ කල්හි සුදස්සෙහි. සමාධින්ද්‍රිය බලවත් වූ කල්හි සුදස්සෙහි. ප්‍රඥේන්ද්‍රිය බලවත් අනාගාමී වහන්සේ අකනිට්ඨය. ඒ විදිහටයි දක්වන්නේ. සුද්ධාවාස පහේ. ඉතින් මේ සුද්ධාවාස දක්වන සුද්ධාවාස වශයෙන් දක්වන ඒ ස්ථාන පස ඒ අවිහතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨ කියන ඒ බ්‍රහ්ම ලෝක පස මේ පංචක ණයේ විදිහට පංචම ධානය උපදවා ලබා ගත යුතුයි. ඒකේ අනාගාමී වූ පමණින් සුද්ධාවාසෙහි උපදින්නේ නැහැ. ඒ අනාගාමීනට පංචම ධානය තිරෙන්නට ඕන. ඒ චතුස්කණයේ හැටියට නම් චතුර්ථ ධානය තිරෙන්නට ඕන. එවිටයි එහි උපදින්නේ. එමයි දක්වන්නේ. ඒ දැන් පංචම ධානයේ නැති අනාගාමීන් වහන්සේලා සිටින්නට පුළුවන්. ඒ පංචම ධානයේ නැති අපි ගනිමු ဒုတိ ය ධානයේ තිබෙන අනාගාමීන් වහන්සේ සුද්ධාවාසයට යන්නේ නැහැ. ඒයින් අදහස් කරන්නේ වහන්සේ ඒ විපාකගෙන දෙන්නේ මේ මාර්ග උපදවාගත්ත මාර්ගඵලයන්ගෙන් නෙවෙයිනේ. ඒ මාර්ගඵලයන්ගේ ප්‍රතිසන්දි විපාකගෙන දීමක් නැහැ. මාර්ගඵලවල ප්‍රතිසන්දි ගෙන දීමේ ඒවා කර්ම නෙවෙයිනේ. ප්‍රතිසන්දි විපාක ගෙන දෙවන කර්ම නෙවෙයි. ඒවා ඒ ප්‍රතිසන්දි නැවැත්වීමේ වැඩපිළිවෙලකින් උපදවා ගන්න එකක් නේ. දැන් සෝවාන් මාර්ගයට පැමිණීම අනතුරුව ඵලයට පැමිණීම හේතු කොටගෙන වනුයේ මේ සංසාරයේහි පැවැත්ම නැත්නම් සසර පැවැත්මෙන් එක්තරා කොටසක් නවත්තන සතර අපාය උත්පත්තිය එහෙම පිටින්ම නවත්තා ගන්නවා. ඒ සතර අපාය ප්‍රතිසන්දිය නවත්වා ගන්නවා. මේ කුසලයේ බලය ලෝකෝත්තර කුසලයේ බලය මේක. සකෘදාගාමී වීමෙන් මේ මිනිස් ලොවට එකවරක් ප්‍රතිසන්දි ගැනීම වශයෙන් පැමිණීමේ ශක්තිය ශේෂ වෙන අනිත් ඒවා නවත්තන. මිනිස් ලොවවත් ඊට දෙවාරයක් උපදින්නේ නැහැ. ශක්තිය නැති කෙනා. අනාගාමී වීමෙන් කාම භූමියට මිනිස් ලොව විතර නෙමෙයි මේ දිව්‍ය ලෝකවලවත් නැවත ඒ කියන්නේ මෙතනින් අනාගාමී වී චුත වුණාම දිව්‍ය ලෝකයේවත් උපදින්නේ නැහැ. භ්‍රම ලෝකේමයි උපදින්නේ. භ්‍රම ලෝක විවෘතයි. කාම ලෝක වැහුණා. ඒ කාම රාගයේ සහ මුලින් නැති කළ දෙන්නේ. ඒ නිසා ඒ අනිත් භ්‍රම ලෝකවල ඉපදීමට බාධාවක් නැහැ අනාගාමී වහන්සේ. අනිත් භ්‍රම ලෝකයේ කීවේ ප්‍රථම ධ්‍යාන භූමිය, ဒုတိ ය ධ්‍යාන භූමිය. ඒ ප්‍රථම ධ්‍යාන භූමිය වල අනාගාමී වහන්සේලා නැද්ද? ඉන්නවා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ භූමිය වල ඉන්නවා. අසඤ්ඤ සත්‍යෙහි තමයි නැත්තේ. අසඤ්ඤ සත්‍යෙහි කිසිදු ආර්යයක් නැහැ. අනිත් තැන් වල ආර්යෝ ඉන්නවා දැන්. දිව්‍ය ලෝකේ හිත ආර්යෝ ඉන්නවා. අනාගාමීන්ට නම් එතන සුදුසු තැනක් නෙවෙයි. ඒ නිසා අනාගාමී වූ දෙවිවරු ඒ ධ්‍යාන උපදවාගෙන එතනින් චුත වෙලා භ්‍රම ලෝක වලට ප්‍රතිසන්දි ගැනීම වශයෙන් යනවා. ආදිමුක්තික කාල ක්‍රියාවට.
එනිසා සුද්ධාවාසයයි අනාගාමී රහතන් වහන්සේලායි වාසය කරන්නේ එතන. ඒ අනාගාමීන් සුද්ධාවාසෙහි උපදිනවා. ඒ පංචම ධ්‍යාන ලාභී අරූපාවචර කුසලංච යථාක්‍රමං භාවෙත්වා ආරුප්පේසු උපච්ඡන්ති. ඒ අරූපාවචර කුසල ආකාසානං ඡායතන කුසලය, විඥානං ඡායතන කුසලය, අකින්චඤ්ඤායතන කුසලය, මේව සංඥා නාසඤ්ඤායතන කුසලය කියන ඒ කුසල් වඩා ඒ නොපරිහි කාලක්‍රියා කරන අය ඒ කුසලය වඩලා ඒවා ඒවයින් පිරිහෙන්නේ නැතිව සිට කලුරිය කරන අය ඒ අනුරූප විපාකය ඒ බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි වශයෙන් ලබනවා. ඒකයි එහි උපදිනවයි කීවේ අරූපාවචර කුසලංච යථාක්‍රමං භාවිත්වා. යථාක්‍රමං කියන්නේ පිළිවෙලින් වඩා ආරුප්පේසු උපජ්ජන්ති. ඒවට ආකාසානං ඡායතනේ නම් වඩා තිබුණේ අයින් නොපරිහි කාලක්‍රියා කරන තැනට ආකාසානං ඡායතන. විඥානං ඡායතනේ උපදවාගෙන අයින් නොපරිහි කාලක්‍රියා කරන තැනට විඥානං ඡායතන. ආකින්චඤ්ඤායතනේ උපදවාගෙන අයින් නොපරිහි කාලක්‍රියා කරන්නේ ආකින්චඤ්ඤායතන. නේව සංඥා නාසඤ්ඤායතනේ උපදවාගෙන අයින් නොපරිහි කාලක්‍රියා කරන තැනට නේව සංඥා නාසඤ්ඤායතන. ඒ විදිහටයි ඒ සම්නිගම් උපජ්ජන්ති. ඉත්තං මහග්ගතං පුඤ්ඤං යථා භූමි වවත්තිතං ජනේති සති සංපාකං පටිසන්ධ පවත්ති. මේ කියන ලද මේ විදිහට මහග්ගත කුසල් ගැන මේ කීවේ. මහග්ගත කුසල්යේ කීවේ රූපාවචර අරූපාවචර. ඒවා මේ පරිත්ත කියන කාමාවචර తত্ত্বය ඉක්මවලයි. ඊට ඉහළ తত্ত্বයකින් ඇතිවෙන ඒවා. ඒ නිසායි මහග්ගත කියන්නේ මහත් භාවයට. ඒ මහත් භාවය කියන්නේ උසස් භාවයට කියන්නේ. උසස් භාවයට පැමිණි. දැන් ඒ නිසා කාමාවචර කුසලය නම් දන් දීමෙන් උපදවා ගන්න. සීල් රැකීමෙන් උපදවන්න. ඒ දාන සීල දෙකට ඇතුළත් වෙනත් පින්කම් තිබෙනවනේ. ඒ කවර එකක් හෝ සිදු කරන විට ලැබෙනවා. භාවනාවේදී ඒ මහත්ගත එහෙම නැත්නම් ලෝකෝත්තර කියන ඒ කුසල් උපදින තුරු කාමාවචර කුසල් තමා ලැබෙනවා. ඉතින් ඒ කාමාවචර කුසල් තත්වයේම නම් දිගටම පවතින්නේ මහත්ගත නැත්නම් ලෝකෝත්තර කියන ඉබඳු තැනකට පැමුණුනේ නැත්නම් ඒ මහත්ගත ලෝකෝත්තර කියන ඒවා සමග සසඳන විට කාමාවචර කුසලය භජනය කරන්නේ පහත් තැනක්. මොකද දැන් මේ කාමාවචර කුසල් උපදවා ගන්නට කෙනෙක් නීවරණ විස්කම්භනයක් කළ යුතු නැහැ. නීවරණ විස්කම්භනය කරන්නට ඕනේ නැහැ. මේ දැන් කාමාවචර කුසලයක් උපදවාගෙන ඊළඟට මේ තමා තුළ ඇතිවන කාමච්ඡන්ද නීවරණයට අවස්ථාව දෙත හැකියි. නේ? එහෙම පුළුවන්. ධ්‍යාන උපදවා ගන්නා තැනට එහෙම පහසු තත්වයක් නැහැ. නේ? අපිට නම් කාමාවචර කුසල් කියනවා උපදවා ගැනීමට ඒ අපහසුතාවක් නැහැ. නේ? කොයිතරම් පාප බරිත මිනිසෙකුට වුණා. දිගටම පව්කම් කරමින් සිටින කෙනෙකුට වුණා. යම් කිසි මොහොතකදී කාමාවචර කුසලයක් උපදවා ගන්නට පුළුවන්. ඒ විදිහේ ලෙහෙසියෙන් පහසුවෙන් උපදවා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒ රූපාවචර අරූපාවචර කියන කුසල. ඒවා මහත් කැපවීමක් කියන. මහත් පරිත්‍යාගයක්. බොහෝ විට බොහෝ දෙයක් අත්හරින්නට වෙනවානේ. අත්හැරලයි. දැන් ඒවා උපදවා ගන්නට ලෙහෙසි නෑ, පහසු නෑ. පහසු නෑ. මේ කම්කටොළු ගිහි කම්කටොළු කියන මේවා එකම උපදවා ගන්නට පුළුවන් ඒවා නෙමෙයි. ඒවා ඒවයි අයින් වෙලානේ උපදවා ගන්නට තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒකනේ ඒවට මහග්ගත කියලා නමකුත් දීලා තියෙන්නේ. මහග්ගත කුසල. අනේ මහග්ගත කුසල වලින් උපදවන විපාක ඒ කුසලයට සමාන විපාකයක් උපදවනවා. කුසලයට සමාන. ඒ උපදවන විපාකත්
ප්‍රතිසන්දි ප්‍රවෘත්ති වශයෙන් දෙකකට බෙදා පෙන්නට හැකියි. ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කියලා. නමුත් මේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන්නේද භවාංගය. ඒ ලැබූ ආත්ම භාවය තව දුරටත් පවත්වාගෙන යාම වශයෙන් ඒ විපාකසිත උපදිනවා. මිසක වෙන එකක් කරන්නට බෑ. ප්‍රතිසන්දි භවාංග චුති. ඒ කෘත්‍ය තුන විතරයි මේ විපාකසිත වලට තිබෙන්නේ. දැන් පේනවා අපි ගනිමු රූපී භ්‍රක්‍මී. ඒ රූපී භ්‍රක්‍මීකට තිබෙනවා ඇස් හා කන්. ඔවුන්ට දකින්නට පුළුවන්, ඔවුන්ට ආහන්නට පුළුවන්. ඔවුන්ට නැත්තේ ආග්‍රහණය කිරීම, රස දැනගැන්ම හා පොට්ටබ්බයන් දැනගැන්ම කියන එක නැහැ. ඒ ප්‍රසාද ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රසාද නොලැබෙන්නේම මේ කාමච්ඡන්දය යටපත් කළ හේතුවෙන්. ඉතින් ප්‍රශ්නයක් ඒවි ඇයි එහෙනම් S2 කන් දෙක ලැබෙන්නේ කියලා. මේ S2කින් හා කන් දෙකෙන් ගත හැකි ප්‍රයෝජන තිබෙනවා. එහෙම නැත්නම් ඒකත් S2ක් කන් දෙකක් නැත්නම් අසඤ්ඤ සත්‍යය වගේම වෙනවනේ. එහෙම නැත්නම් ඒ වල අස්කත් නැහැ. කියන්නේ පෙනෙන ඇස්, ඇහෙන කන් ඒව නැහැ. අසඤ්ඤ සත්‍යයි සිතක් උපදින්නේ නැහැනේ. ඉතින් සිතක් උපදින්නේ නැති තැනක ඇස් කන් නැති කිව්වට මේ ලාංඡන මේ ස්වභාවය ඒ රූපාකාරයේ ඇති සමහර වෙලාවට. නමුත් ඒවා පෙනෙන ඒවා නෙමෙයි, ඇහෙන ඒවා නෙමෙයි. ඒ රූප උපදිනවයි කියලා දක්වන්නෙත් නෑනේ. ඔවුන්ට තියෙන ජීවිත නවක රූප කලාව. ජීවිතය. නමුත් බ්‍රහ්මේකුගේ ශරීරය යම් බඳු නම් එහෙම ශරීරයක් වුණට ඇති. එහෙම නැත්නම් විරූප දෙයක් වෙන්නට පුළුවන් ශරීරයක්. නමුත් වුණට අස්කන්න ආසාදී ඒ ඉන්ද්‍රිය නැහැ. බ්‍රහ්මයන් හැමදෙනාටම කියන්නේ රූපී බ්‍රහ්මයන්ට ගාන ජීවහා කාය කියන මේ ප්‍රසාද හා භාව රූපය නැහැ. භාව රූපය. ඒ බ්‍රහ්මයන් අතර ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. ඒගොල්ලෝ ස්ත්‍රීහුත් නෙවෙයි පුරුෂයුත් නෙවෙයි. නමුත් ඔවුන් පිළිබඳව කතා කරන්නේ පුරුෂයන් හැටියට සලකා නේ. පුරුෂයන් හැටියට ස්ත්‍රීහුත් නෙවෙයි පුරුෂයුත් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා එතනකදී ඔය අට්ඨාන පාළියෙහි එහෙම අට්ඨාන මේතං අනවකාශෝ භික්ඛවේ යං ඉති බ්‍රහ්මත්තං කරෙය්‍ය නේතං ඨානං විජ්ජති කියලා. එහෙම වදාරනවා. යම් ස්ත්‍රියක් බ්‍රහ්මත්තං කරෙය්‍ය කියලා. බ්‍රහ්මේකුව වන්නේය කියන එකට කාරණයක් නැත්තේ කියන එකයි වචනාර්ථ වශයෙන් පිළිගන්නේ. නමුත් ඒක නෙයාර්ථ වශයෙන් ගන්නට ඕන එකක්. එතන බ්‍රහ්මත්තං කියන එකෙන් දක්වන්නේ බ්‍රහ්ම රාජ්‍ය වීමක් නැtei කියලා. මහේශාක්‍ය බ්‍රහ්මීක් වන්නේ නැtei කියලා. ධ්‍යාන උපදවාගත් ස්ත්‍රී වූ ඒ අල්පේශාක්‍ය බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරোহিত කියන ඒ තැන්වල උපදිනවයි කියලා. ඒ අනුරූප බ්‍රහ්ම ලෝකවලත් ඒ පහත් දැන් තිබෙන්නේ බ්‍රහ්මයන් හැටියට අර අපි ඉස්සෙල්ලා කිව්ව අර පරිත්තං භාවෙත්වා මජ්ජිමං අන්න ඒ වගේ තැන්වල උපදිනවයි කියලා දක්වනවා. ඒකට හේතුව හැටියට පෙන්වන්නේ මේ ඒ අය තුල පවත්නා වූ ඒ ඉන්ද්‍රිය ආදී ධර්මයන්ගේ තිබෙන දුබලකමයි දක්වන්නේ. ඉතින් ඒක අපිට කියන්න බෑ කොයිද කියලා බුදුරජාණන් වහන්සේම වදාරා තිබෙන කාරණයක්. නෑ ඒ එතන කියන්නේ මේ ධ්‍යාන උපදවා ගත්තා. ඒ ධ්‍යාන වලින් නොපිරිහි කාලක්‍රියා කළා. බලන්න ඒ මහේශාක්‍ය භක්මයන්ව ඊළඟ જાතිහි උපදින්නේ නැත කියලා. ඥානය උපදවනකොට තුන් ආකාරයෙන් උපදවනවා. ඒකට ඒ අඩුම ගන්න ඒ අයවත් නෑ ඒක තමයි කියන්නේ. එහෙමයි කියන්නේ. දැන් මේකෙත් ඒක සාකච්ඡා කරලා ඇති මේ එහෙම උපදින්නේ නැtei කියලා. යං ඉති භක්මත්තං කරෙය්‍ය නේතං ඨානං විජ්ජති. ඉතින් ඒ අට්ඨාන මේතං අනවකාශෝ කරේ. එහෙම වදා ඒ බුදුරජාණන් වහන්සේ එහෙම එකක් නෙවෙයි. තව වදාරලා තිබෙනවා.
සක්කච්ඡං කරේය. ඒ කියන්නේ සක්‍රියා වෙන්නේ නැත. ඒ ආදි වශයෙන් දක්වා තිබෙනවා. මෙන්න මේ විදිහට ඒ රූපාවචර කුසල කර්මය පිළිබඳව අරූපාවචර කුසල කර්මය පිළිබඳව එහෙම දක්වනවා. ඊළඟටයි මේ කියන්නේ ධානලාභී ස්ත්‍රීහු වනාහි පඨම ඥාන භූමි, ဒုတိ ය ඥාන භූමි, තතිය ඥාන භූමීන්හි ඇතුළත් මහා බ්‍රහ්ම ආභස්සර සුභකින්න යන උසස් භූමි වල නූපදිත්. එහෙත් ඔව්හු ධක්ම පාරිසජ්ජාදීහි උපදිත්. වේහප්පල සුද්ධාවාසයන්හි මහේශාක්‍ය භ්‍රමයෝද වෙත්. වේහප්පල සුද්ධාවාස. ඒ කියන්නේ වේහප්පලය පිළිබඳව වෙනසක් කරන්නට බෑනේ. වේහප්පලයේ චතුර්ථ ධ්‍යාන භූමියට ඇතුළත් පංචම ධ්‍යානිය උපදවාගෙන ලබන්නට තිබෙන තැන. එහි නෑ වෙනසක් පෙන්නලා ඒ පරිත්ත මහග්ගත් පරිත්ත මධ්‍යම අපමාන කියලා ප්‍රණීත කියලා එහෙම දක්වන්නේ නෑ. අනේ ඒ නිසා මෙන්න කියනවා ඒ වේහප්පල සුද්ධාවාසයන්හි මහේශාක්‍ය භ්‍රමයෝද වෙත්. ඔවුන්ගේ සේවකයන් වැනි අල්පේශාක්‍ය භ්‍රමයෝද වෙත්. ඒකත් කියනවා වේහප්පල සුද්ධාවාස කියන ඒ භ්‍රම ලෝකවල ඉන්නවා මහේශාක්‍ය භ්‍රම. ඒ අතරේ ඉන්නවා ඔවුන්ගේ සේවකයන් වැනි අල්පේශාක්‍ය භ්‍රමයෝ. පංචම ධානලාභී ස්ත්‍රීහු වේහප්පල සුද්ධාවාසයන්හිද අල්පේශාක්‍ය භ්‍රමයන් වී උපදී. යම් නිත්‍ය භක්මත්තං කරේය නේතං ඨානං විජ්ජති වදාලේ ස්ත්‍රිය මහේශාක්‍ය භක්ම ආත්ම භාවයේ නූපදින බැවින්. එහෙම නැත්නම් මේ වචනාර්ථයේ එල්බගෙන කියනවා නම් ධ්‍යාන ඉපදෙව්වත් භක්මයක වෙන්නේ නැtei කියන එකක් වගේ තියෙනවා. යම් නිත්‍ය භක්මත්තං. එහෙම වැඩුවා. නෑ ඒක තමයි ඒ ප්‍රණීත විදියට වැඩුවත් අර ඥානය එකයි නෑ. ඥානය එකම නෙවෙයි. ධ්‍යාන වශයෙන් ගත්තා ඒකනේ දැන් ස්ත්‍රියක වුණා ස්ත්‍රියක කවදාවත් ස්ත්‍රිත්වයේ සිට නියත විවරණයක් ලබන්නටත් බෑනේ. ඉතින් ඒකට කාරණයක්. ඒක ධර්මෙහි දැක්වෙන කරුණක්. ඉතින් ඒකෙන් අදහස් කළ යුතු නෑ මේ ස්ත්‍රීහු කියන අය හැමදාම ස්ත්‍රීහු කියලා පුරුෂයෝ හැමදාම පුරුෂයෙක්. එහෙම වෙන්නේ නෑ. ඒ ස්ත්‍රීහු පුරුෂයන් වෙන අවස්ථාවක් තිබෙනවා. පුරුෂයන් ස්ත්‍රීන් වෙන අවස්ථාවක්. මේ එකම භවයකදී මේ සමහර විටක එහෙමත් වෙන්නට පුළුවන්. ලිංග පරිවර්තනය. එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් ස්ත්‍රීහු ස්ත්‍රීන්වමයි බොහෝ සෙයින් උපදින්නේ. පුරුෂයන් පුරුෂයන්වමයි. ඒකට කාරණයක්. ඒ කාරණය ඒ අය තුල ඇතිවන්නා වූ මේ තෘෂ්ණාවේ තත්වයක. අන්‍ය කවර ධර්මයක් තිබුණා තෘෂ්ණාව නැත්නම් අපට නැවත උත්පත්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ දුක්ඛාරිය සත්‍යය පිළිබඳව හේතුව දක්වන තැනදී සමුදය ආදී සත්‍යය හැටියට දේශනා කොට වදාළ තණ්හාව. ඒ තණ්හාව ස්ත්‍රීන්ට ඇතිවන තණ්හාවත් පුරුෂයන්ට ඇතිවන තණ්හාවත් එක ආකාර නෙමෙයි. තණ්හාව වශයෙන් ධර්මයක් හැටියට ගත්තම තණ්හාව තමයි. නමුත් ස්ත්‍රීන්ට තිබෙන ස්ත්‍රීන්ට ආවේනික ස්ත්‍රීන්ගේ සිත බර වෙන නැමෙන ආසාවන්ම නෙවෙයි පුරුෂයන්ගේ සිත නැමෙන බර වෙන ආසාව. ඒ නිසා ඒ ස්ත්‍රීහු බොහෝ සෙයින්ම ස්ත්‍රීන්වම නැවත උපදී. පුරුෂයන්ුත් පුරුෂයන්වම නැවත උපදී. ඒ తত্ত্বය වෙනස් වන්නේ විශේෂ කරුණක් හේතු කොට විශේෂයක් වන්නට ඕනේ. ඒක වන්නට පුරුෂයන්ට ස්ත්‍රීන් වන්නට ඊතරම් අමාරුවක් නෑ. ඒ ස්ත්‍රීත්වයේ ලබා දීමට ඉවහල් වෙන අකුසල කර්මයේ හැටියට දක්වනවා කාම මිත්‍යාචාර. කාම මිත්‍යාචාර. ඒ නිසා ඒ කාම මිත්‍යාචාරය කළ අය නිරෙහි උපදිනවා. ඒ නිරෙහි ඉපද දුක් විඳලා ශේෂ වූ ඒ කර්ම ශක්තිය හේතු කොටගෙන බොහෝ සෙයින් නපුංසකයන් වෙලා උපදිනවා. අණ්ඩච්ඡේද කරනු ලබනවා. දැන් ඔය ගොනුන් වෙලා එහෙම අණ්ඩච්ඡේද කරනු ලබනවා. ඒ වගේම මේ ස්ත්‍රීන්ව එහෙම කතාවක් කියන්නේ ආනන්ද හාමුදුරන් පිළිබඳව.
ආනන්ද හාමුදුරන් පිළිබඳව ඒ ආනන්ද හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී ඒ නරක මිත්‍ර ආශ්‍රයයකට වැටිලා කරන ලද ඒ කාමීත්‍යාචාර අකුසලයේ කරන කොටගෙන ඒ જાතියේදීම නිරයට ගියේ නෑ. ඊට පසු જાතියකදී මේ කර්මය නිසා නිරයට ගිහිල්ලා බොහෝ කලක් දුක් විඳලා ඊට පස්සේ ආත්ම භාව කීපයක් අණ්ඩච්ඡේද කරනු ලැබ එහෙම දුක් විඳලා එක අවස්ථාවකදී ඒක රජ කෙනෙකුගේ දුක් විදියට උපන්. ජාති ස්මරණ ඥානයක් කියන්නේ ඒ පහළ වෙච්ච දුක් ඇති. එහෙම කතාවක් තියෙනවා. මේකෙන් පෙරෙන්නේ ඒ ස්ත්‍රීන්ට ඒ බඳු පාප කර්ම කරනවා නම් ස්ත්‍රීත්වයෙන් මිදෙන්නට බෑ. දැන් ස්ත්‍රීන්ට පුරුෂයන්ව උපදින්නට කාරණේකුත් දැක්වෙනවා මේ බණ පොතේ. අර සක්කපංග සූත්‍රයේ තියෙනවා. ඒ සක්කපංග සූත්‍රයේහි ගෝපී කියන කාන්තාව. ඒ ගෝපී කියන කාන්තාව රත්නත්‍රය සරණ ගිහින් බුද්ධ ශාසනය කොහොම පැහැදිලා සීල රැකලා දන් දීලා ඒ වගේම තමන්නේ ස්ත්‍රීත්වයේ කෙරෙහි කලකිරිලා පුරුෂයෙකු වීමේ කැමැත්ත බහුල වශයෙන් ඇති කරගන්නවා. ඒක සූත්‍රයේම දක්වනවා ඉත්තත්තං විරාජිත්වා පුරුෂත්තං භාවිත්වා කියලා. ස්ත්‍රීත්වයේ පිළිබඳ විරාජිත්වා කියන්නේ එහි නොයැලී ඒක දුරු කිරීම අදහස් කරනවා. පුරුෂත්තං භාවිත්වා කියන්නේ පුරුෂයෙකු වන්නට ඕන කියන මේ ඇඟීම අදහස වඩලා එදින් මැරිලා උපන්නා. කොහිද උපන්නේ? දෙවියෙක්ව උපන්නා. දිව්‍ය පුත්‍රයෙක්ව උපන්නා සක්‍රයාගේ පුත්‍ර ස්ථානයේ. එහෙම උපන්නාම ඒ දිව්‍ය පුත්‍රයාට සේවය කරන්නට ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන් 3 දෙනෙක් ආවා. ආපු හැටියෙම මේ ගෝපක දිව්‍ය පුත්‍රයා ගෝපී මෙහිදී නම එහි උපන්නේ ගෝපක. ඒ ගෝපක දිව්‍ය පුත්‍රයා එකවරම අමුණගත්තා. අඳුනගත්ත මේ 3 දෙනාව ඒ 3 දෙනාම ගිය જાතියේ හාමුදුරුවරු 3 නම. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා අහුවා ඒ තමුන්වන්සේලා ඒ ශාසනයේ මහාන වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුවේ කොහොමද? උන්වහන්සේ දිහා බලාගෙනද නැත්නම් වෙන පැත්තකට හැරිලා? මම ඒ ගෝපී නම් ස්ත්‍රියක්ව සිට දන් දීලා සිල් රැකලා ඒ ස්ත්‍රීත්වය ගැන කලකිරිලා පුරුෂාත්ම භාවය ලැබීමේ කැමැත්ත උපදවාගෙන දැන් මේ සක්‍රියාගේ පුත්‍රස්ථානෙහි දෙවියෙකුව උපන්නා. තමුන්වහන්සේලා ඒ ශාසනයෙහි භ්‍රමචාර්යාවේ කියන්නේ බඹසර වසලා මේ මට මෙහෙ කරන්නට ඔක්කොටම නිහීන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන් වෙනවා. ගාන්ධර්වයෝ කියන්නේ ඔය වීණා වාදනය කරන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන් උපන්නා. කියලා නිකන් පහත් කොට කතා කරනවා. නින්දාවට පරි. එවිට එයින් දෙන්නේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ වීණා වාදනය පසක තබලා පරණ පුරුද්ද තියනවනේ භාවනා කරන්න පටන් ගන්නවා. භාවනා කරලා ඒකල ධ්‍යාන උපදවා ගන්නවා. ධ්‍යාන උපදවාගෙන ඒ අධිමුක්තික කාලක්‍රියා කොට බ්‍රහ්ම ලෝකෙහි උපන්නා. අනිත් එක්කෙනා ගැන කියන්නේ නැහැ. ඔහු එතනම රැඳෙන්නට ඇති. ඒයින් පෙනෙන්නේ අර ස්ත්‍රියක්ව සිටත් බින්දහම් කරලා ඒ සීල් රැකලා ස්ත්‍රීත්වයේ පිළිබඳව කලකිරිලා පුරුෂාත්ම භාවයක් ලැබීමේ කැමැත්ත නැවත තමන්ගේ සිතේ උපදවාගෙන එහෙම කෙරුවොත් කරපු අයට පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රීන්ට තිබෙන ආසාව සමාන නැහැ පුරුෂයන්ට. ඒවා ඉතින් ඒක ස්වභාව වශයෙන්ම පැනනගින ඒවානේ නේ. ඒකයි වෙනස දක්වන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනය වහන්සේගේ ධර්මය අපි පිළිගන්නවානේ. පිළිගන්නටම ඕනේනේ. උන්වහන්සේ ඒ අට්ඨාන කියන මේ
කාරණයක් නැත්තේය කියලා දේශනා කරලා තියෙනවා. ඒකයි කාරණයක් නැත්තේය. අට්ඨාන පාළිය කියන එකක් තියෙනවා. දැන් උන්වහන්සේට තිබෙනවා ඨානාඨාන ඥානය කියලා එකක්. යමක් සිදුවීමට හේතුවක් කාරණයක් ඇත්තේය කියලා දක්නවා. යමක් සිදුවීමට හේතුවක් කාරණයක් නැත්තේය කියලා දක්නවා. ඒක අන්‍ය කාහටවත් බෑ ප්‍රතිබාහනය කරන්න. ඒක වෙනස් කරන්නට බෑනේ. බුදුරජාණන් වහන්සේ එහෙම වෙනස් කළ දෙය හැකි දෙයක්. උන්වහන්සේ වදාරන්නේ නැහැනේ. උන්වහන්සේ පිළිබඳව එන්නේ අපි කවුරුද දන්නවනේ. අද්වේජ්‍ය වචනා බුද්ධා කියලා. බුදුරයන් වහන්සේලාගේ වචන දෙකක් නැtei කියලා. ඒ උන්වහන්සේ දැනවදාර කාරණා. ඒ දැනවදාලා උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා ඊන අදහස් කරන්නේ නැහැ. මේ පහත්ය කියන එකකුත් නෙවෙයි. ශාසනයේ එන කරුණු වශයෙන් ගන්නා විට ස්ත්‍රිය පිළිබඳව බුදුරජාණන් වහන්සේම වදාරා තිබෙන කරුණු තිබෙනවා. කාටවත් බෑ ඒක නැහැ කියන්නේ. කාටවත් බෑ. උන්වහන්සේ සමතනක්ම දුන්නයි කියන්නටත් බෑ. දැන් සමහරු කියනවනේ සමතන දුන්නයි කියලා. එහෙම කතාවක් ඉන්නේ නැහැ ශාසනය පිළිබඳව කතා කරලා. ඒ අෂ්ට ගරු ධර්ම වලින්ම පේනවා සමතනක් නෙවෙයි කියලා තිබෙනවා. සමතනක් නෙවෙයි. නමුත් ඒ සීමාවන් ඇතුලේ බොහොම උසස් තැනක්. උසස් තැනක්. දැන් භික්ෂුණීන් වහන්සේ නමකට ගිහි වූ උපාසකයන් වඳින්නේ නැද්ද? ගිහි වූ අනාගාමීන් වඳින්නේ නැහැ. ඒත් වඳිනවා. ඒ මොකද? ශාසනය කියනකොට ශාසනික පිරිසයි කියා දක්වන විට ශාසනික පිරිසට අපත් ඇතුළත් වෙනවා. අප ඇතුළත් වන්නේ පිටත්තර කොටසක් හැටියට. ඒ ඇතුලේ ඉන්න කොටසක් හැටියට නෙවෙයි. අපි උපාසක. භික්ෂුණිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ අනුශාසනය ඒ වූ පරිදිම පිළිගෙන පිළිපදින්නට ප්‍රතිඥාවක් දී ඒ පිළිපැදීම කරන. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා ගිහි උපාසක උපාසිකාවන් කියන අයගේ ප්‍රසග පිහිටුවා කරන වන්දනයට මානනයට සුදුසු. ඒකෙන් බලන විට එතන නෑනේ වෙනසක්. එතන වෙනසක් කරලා නෑ. උසස් තැනක් තිබෙනවා. නමුත් භික්ෂූන් අතර සැලකෙන විට භික්ෂුණීන්ට භික්ෂූන් හා සමානම තැනක් දීලා නෑ. ඒ නිසානේ උපසම්පදාවෙන් මෙපමණ කල් ඇති භික්ෂුණියක් වුවත් එදා උපසම්පන්න වූ භික්ෂුවට ගරු කරන්නට. එහෙම එකක් තියෙනවා. ඒ නිසා සමතන දුන්නයි කියන්නට බෑ. නමුත් උසස් තැනක්. සමානයි කියන්නටත් බෑ. සමාන. ඉතින් අපි සමානයි කියලා දැන් අපි අම්මට වඳින්නේ අම්මා අපි හා සමානයි කියලා. නෑ. අම්මා අපිට වඩා උසස්. ඒකනේ අපි ගන්න. ඒ මාතෘස්ථානීලා සලකන. මාතෘස්ථානීලා සලකන විට මෑණියෝ දරුවන්ගේ වන්දනාවට සුදුසුයි. ඉතින් ඒකට පහත් බවක් පේනවා ඒකනේ. ඉතින් ඒ නිසානේ දැන් ස්ත්‍රීන්ට ගරු කිරීමක් තියෙන්නේ. ඒ ගරු කිරීම මාතෘස්ථානීලා කරන ගරු කිරීම. ඒක දැන් ඔය මේ ආසන දෙන්නේ එහෙම ඒ ගරු කිරීමක් තමයි. ඒ ගෞරවය දීමට සුදුසුයි. මොකද මේ මවක් නේ. දරුවෙකු මාස ගණනක් කුසෙහි තබාගෙන බිහි කරලා ඊළඟට කිරිපෝලා ඇටි දැඩි කරලා ලෝකයාට දෙන්නේ. ඒ නිසා ගෞරවයට සුදුසුයි ඒ අය. සලකන ඒ ගෞරවය ලැබීමට සුදුසු. ඒ නිසා තමයි එහෙම ඉතින් ඒ වගේම සලකනවා යම් දුබලකම් තිබෙනවා. දුබලකම්. ඒ නිසා ඒ දුර්වලකම් පිළිගෙන ඒ නිසා පහත් කරන්නේ දුර්වලයකව පහත් කොට සලකන්නේ නෙවෙයි තියෙන්නේ. දුර්වලයව නගා සිටවන්නට ඕන. නගා සිටවන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුණීන් වහන්සේලාට දුන්නනේ අග්‍රස්ථාන දීලා තියෙනවානේ. නේ දැන් khema උප්පලවන්නා කියන දෙතන. එන්න. හරි අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනෙක් මෙන්ම අග්‍ර ශ්‍රාවිකාවන් දෙදෙනෙක් හැටියට. අග්‍ර ශ්‍රාවික. ඉතින් ඒින අදහස් කරන්නේ නැහැ. ඒ අග්‍ර ශ්‍රාවිකාවන් දෙදෙන අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා හා සමානයි කියලා. එහෙම කටයුතු නැහැ. ඒ පැත්තෙන් අග්‍ර ශ්‍රාවික.
ඉතින් ඒ අග්‍ර ශ්‍රාවක යම් දෙදෙනාත් අග්‍ර ශ්‍රාවිකයන් වන් දෙදෙනාත් කියන ඒ හතර දෙනාම අපගේ ගෞරවය වන්දනය මානනය කියන මේ හැමතැනම සුදුසුයි. ඒ නිසානේ ශාසනය එතන ගන්නට තියෙන ශාසනය. ඒනොත් ශාසනයනොත් සීලය ගැන සැලකන විට උපසම්පදාවෙන් බාල රහතන් වහන්සේ උපසම්පදාවෙන් වැඩිමහලු ප්‍රත්‍යඥ භික්ෂුවට ගරු කරන්නට ඕනේ. ගරු කරන්නට. දැන් මෙහි උනත් දැකලා ඇති සමහර විටක ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක් යම් කිසි පන්සලකට වැඩම කළාම උන්වහන්සේ අහනවා අනිත් හාමුදුරන් සමහර විටක දන්නේ නැත්නම් වස් කීයද? ඒ අහන්නේ ගරු කරන්නේ. Tamanට වඩා වසින් වැඩි නම් ඒ සම්පදයල කසල පිහිටවල වදිනවා. ඒ සීලයට කරන ගෞරවයක්. මොකද ඒ උපසම්පදාව කියන ඒ සීලය සිල් අතුරෙන් ශ්‍රේෂ්ඨ සීලයක්. ඒක මෙතෙක්කල් රැක්කා. නිසා එතෙක්කල් රැකී උන්වහන්සේ ඊට අඩු කාලයක් රැක්ක තැනැත්තාගේ ගෞරවයට වන්දනයට මානවීයට සුදුසුයි. නේද? ඒ ගුණ ධර්ම පක්ෂය. ගුණ පක්ෂයෙන් සැලකෙන විට. ඉතින් රහත් භවය කියන එක ඊට වඩා විශේෂ ගුණයක් නේ. නමුත් එතන ඒ නෙවෙයි සැලකලා තියෙන්නේ. එතන සැලකලා තියෙන්නේ උපසම්පදා. ඉතින් ඒ වගේ කරුණු තියෙනවා. අනිත් එක මේ දැන් ශරීරතහමුදුරුව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඨානාන්තරයක් ලැබුවා. ඒත දග්ගම් භික්කවේ මනසාවකානම් භික්ඛූණං පඤ්ඤාවන්තානම් භික්ඛූණං යදිදං සාරිපුත්‍රෝ. එහෙම ඒ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතුරෙන් අග්‍රයෙක්. ඉතින් වහන්සේ තමන්ට මේ ශාසන ප්‍රතිෂ්ඨාව පළමුවෙන්ම ලබා දුන්නා. අස්සජී හාමුදුරුවන් වැඩ සිටින්නේ අසුවල් පැත්තේ කියලා දැනගත්තම ඒ පැත්තට පාදාලා නිදා ගන්නවා. ඒ පැත්තට හැරිලා දරු කරා. ඒ මොකද? එතන තමන්ට මේ මඟ පෙන්වු තැන තමන්ගේ ගුරුවරයා ශාසන දායාදයේ පළමුවෙන්ම ලබා දුන්න තැන. ඉතින් එහෙම ගුණ ධර්ම පක්ෂයට සැලකීම. ගුණයට සැලකීම ශාසනයෙහි බොහෝම උසස් කොට දක්වන එක. ඒ වගේම වරදක් වුණාම ඒ වරද සිදු වුණේ බොහොම වයස්ගත කෙනෙකුන්ගෙන්ද බාල කෙනෙකුන්ද ඒ කිසිදු ભેදයක් නොකොට වරද කළ තැනත්තා වරද කළේ යමෙකුට නම් ඒ තැනත්තාගෙන් සමාව අයදීම. එය ශාසනයෙහි බොහොම උසස් කොට සැලකෙනවා. ලැජ්ජාවට කාරණයක් හේතු නෙවෙයි බං. ඒක දියුණුවට හේතු වෙන කරුණක්. ඒ වගේ හොඳ ගුණ තිබෙනවා ශාසනය.